හරි අද කොටසේ තියෙන්නේ මේ වර්ගමූලය කියන පාඩම තියෙන්නේ. හරි. ඒතර 1 සිට 20 දෙක ඇති එක් පූර්ණ සංඛ්‍යාවේ වර්ගය ලියා දක්වන්න. වර්ගය කියන්නේ මොනවද කියලා වර්ගය ගණය ගැන දර්ශක පාඩමේදී කතා කරලා තියෙනවා. දර්ශක හඳුනා ගැනීමේදී වර්ගය ගණය හඳුනාගත්තා අය අවසරේ දර්ශක පාඩම. ඒතර වර්ගය කියන්නේ යම් සංඛ්‍යාවක බලය දෙක වුණාම. හරි. එතන මේකේ තියෙන්නේ වර්ගය. 1 සිට 20 දෙක තියෙන සංඛ්‍යා 1 2 3 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය 4 වර්ගයට එන අගයන් හඳුනා ගැනීමක් කරනවා. හරි. ඒ වගේම එතකොට මේ වර්ගය කියන්නේ මම එකක් දීලා පෙන්නන්න. 1 සිට 20 තෙක් තියෙන සංඛ්‍යා ටිකේ වර්ග ගැන කතා කරන්නේ එතන. හරි. එතකොට වර්ගයක් කියන්නේ එම සංඛ්‍යාවෙන් එම සංඛ්‍යාව ගුණ වුණාම හැදෙන දර්ශක ඇසුරින් ලියන්න පුළුවන් සංඛ්‍යා. හරි. ඒතර දර්ශක කියන්නේ සංඛ්‍යාවක් කෙටි කර ලිවීම ඒක මේවත් මතක් කරගන්න. මේ තියෙන්නේ මේ ඔය ලියලා තියෙන්නේ වර්ග. හරි. එකේ වර්ගය හැදෙන්නේ එක් වරක් එකෙන් දෙකේ වර්ගය දෙවරක් දෙකෙන්. හරි. තුනේ වර්ගය තුන් වරක් තුනෙන් හතරේ වර්ගය හතර වරක් හතරෙන්. එතකොට වර්ග සංඛ්‍යා ලියන්න කිව්වම මේවා අගය ලබා ගන්නවා. හරි. එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය ඊට පස්සේ පහේ වර්ගය ලියන්න කිව්වොත් පහේ වර්ගය මේකේ අගය ගන්න ඕනේ. එහෙනම් මේ පහේ වර්ගය හැදෙන්නේ 5 වරක් පහෙන්නේ. 5 වරක් පහ 25. මේ විදිහට 1 සිට 20 තෙක් සංඛ්‍යාවල වර්ගය දැනන් ඉන්න ඕනේ. එතකොට මෙතන 17 වර්ගය 17 වර්ගය කීයද කියලා අහුවාම ඉතින් 17 17ෙන් ගුණ කරලා පිළිතුර ගන්නවා. හරි. මේක මේ පාඩමේදී දැනන් ඉන්න ඕන දේවල් තමයි මෙතන මේ පාඩම යටතේ කතා කරලා තියෙන්නේ. 1 සිට 17 එක් ඇති පූර්ණ වර්ගවන සංඛ්‍යාවල වර්ගමූලය. හරි. 1 සිට 17 ඉලක්කම් තියෙනවා. ඒවයි වර්ගමූලය ගැන කතා කරනවා. හරි. වර්ගමූලය තමයි ඔයගලන්ට අලුතෙන් කියන කොටස. හරි. උතර මෙතන මේ ධන නිකිලයක් වර්ගය. ධන නිකිලයක් කියන්නේ ධන සංඛ්‍යාව. ධන නිකිලයක් කිව්වහම ධන පූර්ණ සංඛ්‍යාවක් විතරයි ගන්න පුළුවන්. හරි. ධන පූර්ණ සංඛ්‍යාව ගැන මෙතන කතා කරන්නේ. ඒතකොට ධන පූර්ණ සංඛ්‍යාවක වර්ගය ගැන කිව්වහම 7 වර්ගය. ඒකේ අගය මොකද්ද? ඒව තමයි මෙතෙන්දි කතා කරන්නේ. එතකොට මේකෙදි සමචතුරස්‍ර සංඛ්‍යා ගැන ඉගෙනගෙන තියෙනවා. සමචතුරස්‍ර සංඛ්‍යා 1 4 9 16 25 36 ඊට පස්සේ 49 64 81 100 ඒ වගේ දිගින් දිගටම තියෙනවා සංඛ්‍යා. හරි. එතකොට ධන නිකිලයක වර්ගය ගැන මෙතෙන්දි කතා කරනවා. හරි. ධන නිකිලයක වර්ගය. මේ වල තියෙන වර්ගය. හරි. එතකොට මේ තිත් සටහනකින් සමචතුරස්‍ර සංඛ්‍යාවක් නිරූපණය කරලා තියෙනවා. සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියන්නේ සමචතුරස්‍රයක දිගපළල සමානයි. එතකොට මම තිත් සටහනකින් ඒක නිරූපණය කරොත් මේ විදිහට මම ගන්න එක. හරි. මේක බලමු. තිත් සටහනකින් අපි බලමු මේකේ. හරි මේ බලන්න. මෙතන එක තිතයි තියෙන්නේ එක තේලියයි එක තීරයයි. එතකොට මේකේ පේලියයි තීරයයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙතන නියෝජනය වෙනවා එකේ වර්ගය. මෙතන පේලි දෙකයි තීර දෙකයි. ඒ කියන්නේ එතන හරි. පේලි දෙකයි පොඩ්ඩක් අංක වෙනස් වෙලා තියෙනවා බලන්න. මෙතන පොඩ්ඩක් දාන්න. නඩියක් දෙන්න. අංක පොඩ්ඩක් වෙනස් වෙලා ඒක. මේ තිත් සටහනකින් මම නිරූපණය කරලා තිනවා සමචතුරස්‍ර සංඛ්‍යා ටිකක් නිරූපණය කරලා තිනවා. සමචතුරස්‍රයක් කිව්වම දිගපළල සමාන නිසා මේවැ තිත් වලින් නිරූපණය වෙනවා. තිත් වල තිත් ගාන ගණන් කරාම දිග සහ පළල සමාන වෙන්න. හරි. දිග පැත්තට එකම තිත් ප්‍රමාණයක් පළල පැත්තට එකම තිත් ප්‍රමාණයක් තිබුණාම මේකේ තිත් කීයක් තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන් දිග සහ පළල ගුණ කිරීමෙන්. දිග සහ පළල ගුණ කිරීමෙන් හඳුනා ගන්න පුළුවන්. හරි. පළවෙනි එකේ තියෙනවා එකවරක් එක. දෙවෙනි එකේ 2යි 2යි කියන්නේ දෙවරක් දෙක. මේකේ තිත් තියෙනවා තිත් ගාන හොයාගන්න පුළුවන් සමචතුරස්‍ර ආකාරයට තමයි මේ තිත් පිහිටවලා තියෙන්නේ. එතකොට දිග අතට 3යි පළල අතට 3යි කියන්නේ දිග වැඩි කිරීම පළල. දිගට 3යි පළලට 3යි දිග සහ පළල වැඩි කරාම 3 වර්ගයෙන් උත්තරේ ගන්න පුළුවන්. 3 වර්ගය කියන්නේ එතකොට මෙතන 3 ගුණ කිරීම 3. එහෙනම් පිළිතුර මෙතන 9ක් එන්නේ. හරි. මෙතන පිළිතුර තිත් ගාන ගන්න පුළුවන් 4යි. එතකොට ඊළඟ පියවරේදී මම තිත් ටික පිහිටවලා තියෙනවා. තිත් ටික ලකුණු කරලා තියෙනවා. දිගටයි පළලටයි සමාන ආකාරයෙන් තිත් පිහිටවලා තියෙනවා. එතකොට දිගට තියෙනවා තිත්
4ක් පළලට දිනනවා 34ක්. එතකොට මේකේ තියෙන තිත් ගාන ගණන් කරන්න අවශ්‍ය නැහැ. සමචතුරස්‍රාකාරයට පිහිටවල තියෙන නිසා නිරූපණය කරලා තියෙන නිසා මට දිග සහ පළල ගුණ කිරීමෙන් මේකේ තිත් සංඛ්‍යාව මේ දර්ශක ඇසුරෙන් නිරූපණය කරන්න පුළුවන්. මෙතන අගය 16යි. එතකොට වර්ග සංඛ්‍යාවක මේ අගය ලබාගෙන තියෙනවා. එතන මේවා කියනවා මේ සමචතුරස්‍ර සංඛ්‍යා කියලා මේවා හඳුන්වනවා. හරි. මේ සමචතුරස්‍ර සංඛ්‍යාවක් තිත් වලින් නිරූපණය කරලා තියෙනවා. එතකොට සමචතුරස්‍ර සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගය. ඒ කියන්නේ මේ සමචතුරස්‍ර සංඛ්‍යාව මෙතන නිරූපණය වෙනවා. සමචතුරස්‍ර සංඛ්‍යාව මොකක්ද කියලා අහුවම 4 නෙමෙයි උත්තරේ. සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ 16ට. එතකොට මේ සංඛ්‍යාවේ සමචතුරස්‍ර සංඛ්‍යාව මොකක්ද කියලා අහුවා දෙවෙනි එකේ සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ 9. මෙයාගේ සමචතුරස්‍රය 4. මේ පළවෙනියා මේ දෙවෙනි සමචතුරස්‍රය, තුන්වෙනි සමචතුරස්‍රය, හතරවෙනි සමචතුරස්‍රය ඔය විදිහට තියෙනවා. හරි. එතකොට මේ බලමු මේකෙත් සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියන එක අලුත් දෙයක් නෙමෙයි ඔයගලන්ට. ඒතර මේකෙදි මේ වර්ගමූලය කියන කොටස තමයි අලුතෙන් ඔයගොල්ලෝ හඳුනා ගන්න. හරි. හරි. එතකොට මේකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ 1 සිට 20 තෙක් ඇති එක් පූර්ණ සංඛ්‍යාවේ වර්ග සංඛ්‍යා ලියා දැක්වීම. හරි. වර්ග සංඛ්‍යාවක් ලියා දක්වන්නේ දැන් ඕනෑම සංඛ්‍යාවක් අරගෙන දෙකේ බලයක් යෙදුවොත්. හරි. මම වර්ග සංඛ්‍යාවක් හදලා තියෙන විදිය. ගමුකෝ. මේ දෙකේ වර්ගය. හරි. දෙකේ වර්ගය. එතකොට වර්ග සංඛ්‍යාවක් හදාගන්න යම්කිසි සංඛ්‍යාවක දෙවෙනි බලයක් ගන්න ඕනේ. හරි. එතකොට අපි ලියාගම් මාතෘකාව විදිහට ධන නිකිලයක වර්ගය. ධන නිකිලයක වර්ගය. ධන නිකිලයක වර්ගය. හරි. නිකිලයක් කියන එකත් හඳුන්වන්න නම් ධන නිකිලයක් කියන්නේ මොකක්ද කියන එකත් හඳුන්වන්න. හරි. ධන නිකිලයක් යනු ධන පූර්ණ සංඛ්‍යාවකි. ධන පූර්ණ සංඛ්‍යාවකි. ධන නිකිලයක් යනු ධන පූර්ණ සංඛ්‍යාවකි. ධන නිකිලයක වර්ගය ලබා ගැනීමට ධන නිකිලයක වර්ගයේ අගය ලබා ගැනීමට එම සංඛ්‍යාවෙන් ගුණ කළ යුතුය. එම සංඛ්‍යාවෙන් ගුණ කළ යුතුය. මෙතන මම ලියලා තියෙනවා යම් කිසි සංඛ්‍යාවක් ලියලා තියෙනවා එයාගේ වර්ගය ලියලා තියෙනවා. හරි. එතකොට ධන නිකිලය මොකක්ද කියලා අහුවාම 4. 4 වර්ගය මේ ගන්න යන්නේ. 4 වර්ගය ගන්න නම් 4 ගුණ කරන්න. දැන් මේකේ දර්ශක දැනුමත් පාවිච්චි වෙනවා. හරි. එහෙනම් මේකේ අගය ලබා ගන්න කිව්වොත් මෙතන අපි අගය ලබා ගන්න මේක පෙන්වන්න අපි ඒක මේකේ ගන්න විදිය පෙන්වන්න ඕනේ. 4 වර්ගය කොහොමද එන්නේ? අපි දන්න දෙයක් තමයි එහෙනම් 4 වර්ගය කියන්නේ එයා විහිදුවා ලියන්න ඕන. මේ තියෙන 4 වරක් 4. හරි. ඒතර 4 වර්ගය කියන්නේ 4 වරක් 4. ඒතකොට 4 වරක් 4 කියන්නේ පිළිතුර 16යි. හරි. ඒතර මේ අරන් තියෙන්නේ උදාහරණයට ධන නිකිලයේ විදියට 4. එයාගේ වර්ගය තමයි මේ වර්ගය සඳහා පිළිතුරක් අරන් තියෙන්නේ. උදාහරණයක් ලියාගමු. ධන නිකිලයක් ලෙස
ධන නිකිලයක් ලෙස හතරේ වර්ගයෙහි අගය ලබා ගනිමු. නැත්නම් මේ ලියන ධන නිකිලයක් ලෙස 4 ගෙන එහි වර්ගය ලබා ගනිමු කියලා ලියා ගන්න අපැදින. ධන නිකිලයක් ලෙස 4 ගෙන එහි වර්ගය ලබා ගනිමු. sorry. හරි මේ සටහන් කරලා තියෙන එක ලියා ගන්න. එතකොට ධන නිකිලයක් ලෙස 4 ගත්තා. 4 වර්ගය තමයි මේ සටහන් කරලා තියෙන්නේ රතු පාටින්. එතකොට එයාගේ පිළිතුර ලබා ගන්න මේක මට විහිදුවා ලියන්න වෙනවා. මේ විහිදුවා ලියපු ආකාරය තමයි දම් පාටින් තියෙන්නේ. එතකොට එයාගේ අගය 4 වර්ගයේ අගය තමයි මම මෙතන මේ ලානිල් පාටින් සටහන් කරලා තියෙන්නේ. සටහන් කරගන්න මේක 4 වර්ගය අරගන්න. එතකොට මේ ධන නිකිලයක වර්ගයේ අගය ලබාගෙන තියෙන්නේ. ධන නිකිලයේ වර්ගය මොකක්ද කියලා අහුවාම 4 වර්ගය. එයාගේ අගය කීයද කියලා අහුවාම 16යි. එතකොට යම් කිසි සංඛ්‍යාවක වර්ගයක් ගන්න කිව්වොත් මේක ලියාගෙන පල්ලෙන් ලියන්න දරුවක් දාලා අපි මෙතන පූර්ණ සංඛ්‍යා ගැන විතරයි කතා කරන්නේ. යම් කිසි සංඛ්‍යාවක වර්ගයක් ලබා ගන්න කිව්වහම එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. 7 වර්ගය ගන්න කිව්වොත් 7 වර්ගයේ අගය ගන්න කිව්වොත් 7 ගුණ කරන්න ඕනේ 7. හරි. 7 වර්ගය ගන්න කියලා ගානක තිබුණොත් වරමික 7 වර්ගය ගන්න කිව්වොත් 7 දැම්මා. මෙතනට එන 7 ගුණ කිරීම 7. 7 ගුණ කිරීම 7ෙන් ගන්න පුළුවන් 7 වර්ගය. හරි. ලියන්න එපා මේ උදාහරණේ. 4ක් 7 49. හරි. ලියන්න දරුවක් දාලා පල්ලයන්. පූර්ණ සංඛ්‍යාවක වර්ගය යනු පූර්ණ සංඛ්‍යාවක වර්ගය යනු එම සංඛ්‍යාවේ දෙවනි බලය වේ. 7 වර්ගය ලියන්න කියලා කිව්වොත් ඔයගොල්ලෝ ලියන්නේ මෙන්න මෙච්චරයි 7 වර්ගයට ලියන්නේ. හරි. යම් කිසි සංඛ්‍යාවක වර්ගය ලියන්න කිව්වොත් ලියන්නේ මෙච්චරයි. හරි. එහෙනම් යම් කිසි සංඛ්‍යාවක වර්ගය කියන්නේ එම සංඛ්‍යාවේ දෙවනි බලයයි. එතකොට මෙන්න මේවා තමයි ඔය විස්තර කිරීම. දෙවෙනි බලය කියන්නේ. ඊට පල්ලෙන් ලියා ගන්න. උදාහරණේ දාගන්න. 7 වර්ගය. තව එකක් දාගන්න කමාවක් දාලා 7 වර්ගය ඊළඟ එක දාගමු. 12 වර්ගය මොකක්ද? 12 වර්ගය ලියන්න කිව්වොත් 12 ලිව්වා දෙවෙනි බලය දැම්ම. හරි. කොට තව එකක් ලිව්වොත් 8 වර්ගය ලියන්න කිව්වොත් 8 ලිව්වා දෙවෙනි බලය. හරි. හරි. ඊළඟ ලියා ගන්න. යම් කිසි සංඛ්‍යාවක වර්ගයේ අගය ලබා ගැනීමට යම් කිසි සංඛ්‍යාවක වර්ගයේ අගය ලබා ගැනීමට එම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. එම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. එතකොට වර්ගයේ අගය අරන් තින්නේ මෙන්න මේ මම පල්ලෙහාන් දාලා තියෙන පියවරේ.
හරි සම්පූර්ණයෙන් මම දාන්න ලානිල් පාටින් සටහන් කරලා තියෙන වර්ගයේ අගය ලබා ගත්තේ. වර්ගය කියන්නේ එකක් වර්ගයේ අගය කියන්නේ තව එකක්. එතකොට වර්ගයේ අගය කියන්නේ එම සංඛ්‍යාවෙන් ගුණ කරලා 7 වර්ගය අරන් තිනවා 4ක් 7න්. ඒ වගේම තව එකක් ලියන්නම්. මෙතන මම ලියන්නම් 12 වර්ගය මම ගන්නවා. මෙතන 12 ගුණ කිරීම 12. හරි 12 වර්ගය ගන්නවා 12 ගුණ කිරීම 12න් ගමු. 12 කරත් 12න් එනවා 12 වර්ගය. උත්තරය 144යි. හරි 144යි. හරි මේ උදාහරණ දෙක සටහන් කරන්න ඔය කිව්ව කොටස යට. හරි ඊට පස්සේ දැන් මේ වර්ගය කියන්නේ වර්ගයේ අගය කියන්නේ. දැන් වර්ගයේ අගය ගැන මම කතා කරනවා. ආයෙත් අර උදලා පල්ලෙන් ලියන්න. මේ වර්ගයේ අගයට කියනවා අපි මේකෙදි විශේෂණමක් කියනවා පූර්ණ වර්ගයක් ලෙස. පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා. එතකොට මේ 49 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. හරි. හරි ඒක යටතට ලියාගමු. එම සංඛ්‍යාවෙන් ගුණ කළ විට එම සංඛ්‍යාවෙන් ගුණ කළ විට එම සංඛ්‍යාවෙන් ගුණ කළ විට ලැබෙන සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් ගුණ කළ විට ලැබෙන සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. එතකොට ඒකත් ලියා ගන්න. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලබා ගන්න නම් මට කරන්න තියෙන්නේ ඉලක්කමක් ගන්න. එයාගෙන්ම ගුණ කරන්න. එතකොට ලැබෙනවා සංඛ්‍යාවක් මේ විදිහට උන 36. එතකොට 36 කියන සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවක්. 36 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. හරි. එම සංඛ්‍යාවෙන් ගුණ කරාම ලැබෙන සංඛ්‍යාවක් එයාට කියනවා අපි පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා. ඒතර මම ගුණ කරනවා 15 ගුණ කිරීම 15 මෙතන ලියන්න එපා උදාහරණ මේවා 225යි. 225 තමයි පූර්ණ වර්ග සංඛ්‍යාව. එතකොට 15 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමේ. පූර්ණ වර්ග සංඛ්‍යාව ලබා ගන්න ප්‍රයෝජනයට ගත්තේ 15. එයාට අපි වෙනම එකක් පස්සේ කතා කරනවා. එයාට වෙනම නමක් දෙන්න. හරි. तर මේකේ මේ ලානිල් පාටින් දාලා තින්නේ පූර්ණ වර්ග සංඛ්‍යා. එතකොට පූර්ණ වර්ග සංඛ්‍යා කීපයක් ලියන්න කිව්වොත් අපි ලියමු උදාහරණ හැටියට පූර්ණ වර්ග සංඛ්‍යා කීපයක්. හරි. එතකොට එක් වරක් 1 මම මේව ලියන්න එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. දෙක දෙකින් ගුණ කරාම 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. පස් වරක් 5 25යි. හය වරක් 6 36යි. හතරක් 7 49යි. ওই විදිහට පූර්ණ සංඛ්‍යා අපිට ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ 8 වරක් 8 64යි. 9 වරක් 9 81යි. 10 වරක් 10 100යි. ඒකට මේක තව දුරටත් ලියන්න පුළුවන් කියන එකට මම 33ක් දානවා. හරි. මේම ලියාගෙන යන්න තව ඉදිරියට තියෙනවා කිය. හරි. ඒතර මේ ලියලා තියෙන්නේ 1 සිට 100 තෙක් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා. හරි. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලබා ගන්න කරන්න ඕනේ එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. එතකොට සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවලටමයි. හරි. ඒතර උදාහරණයක් ලියන්න පූර්ණ වර්ග සංඛ්‍යා කියලා ලියලා පල්ලෙන් ලියන්න 1 4 9 16 25 36 මේ ටික ලියා ගන්න දාලා 33ක් දාන්න. තව ඉස්සරහට තියෙනවා මේකේ දැන් ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ 1 සිට 20 දක්වා තියෙන ඒවා සම්පූර්ණ කරගන්න ඕනේ. තව ඔයගොල්ලන්ට 10ක් තියෙනවා සම්පූර්ණ කරන්න. මේකෙත් නෙමේ අභ්‍යාස කරනකොට මේ දේවල් හම්බුවේ ඒ තැන්වලදී ඒවා සම්පූර්ණ කරන්න. හරි. හරි මේක සටහන් කරගන්න. හරි ඔය දම් පාටින් දාලා තියෙන කොටස සටහන් කරගන්න. හරි. හරි. එකක් 100ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යා කීයක් තියෙනවද කියලා ඇහුවාම එකක් 100ත් අතර කිව්වහම එකේ ඉලක්කම අයින් කරන්න වෙනවා. 100 ඉලක්කම අයින් කරන්න වෙනවා. ඒතර අතර තියෙනවා මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. අතර කියලා ඇහුවාම පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දෙන්න. 1 සිට 100 දක්වා කිව්වහම තියෙනවා මෙතන 10ක් තියෙනවා. හරි.
ඒ වගේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ අපි කතා කරනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක එක පූර්ණ වර්ග සංඛ්‍යාවක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම ගැන. හරි. ඊළඟ මාතෘකාව ලියන්න. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම. මම මේ සංඛ්‍යා කීපයක් ඔන්න අරගෙන තියෙනවා. මම බිංදුවක් දාගත්තා. එතකොට බිංදුව දැම්මා කියලා සංඛ්‍යාවට හානියක් නැහැ නේ. මම මේ එක ස්ථාන පොඩ්ඩක් වෙනත් වර්ණ වලින් දාන්න. හරි රතු පාටින් එක ස්ථාන නම්. මේ එක ස්ථාන තියෙන. බලන්න. එකේ ඉලක්කම ඇවිල්ලා තියෙනවා 9 ඉලක්කම ඇවිල්ලා තියෙනවා. මෙතන මේ ඉලක්කම් ඇවිල්ලා තියෙනවනේ. ආයි මෙතන ඉහාට මෙතන බලන්න එතකොට ඉලක්කම් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා බලමු. ඊළඟ එක්කෙනා 121 එන්නේ. ඊළඟ එක්කෙනා 144. ඒවා එතකොට බලන්න පූර්ණ වර්ග සංඛ්‍යාව එක ස්ථානයේ ඉන්න පුළුවන් ඉලක්කම් 1 තියෙන්න පුළුවන්. 4 තියෙන්න පුළුවන්. හරි මම ඉලක්කම් ටික වෙනම ගත්තොත් ඔය රතු පාටින් දාපු ඉලක්කම් ටික විතරක් ගන්න. එකේ ඉලක්කම තියෙන්න පුළුවන්. ඒ වගේම මම පිළිවෙලට ලියන්න. බිංදුව තියෙන්න පුළුවන් එක ස්ථානයක. හරි. ඊළඟට 1 තියෙන්න පුළුවන්. ඊළඟට 2 නැහැ 3 නැහැ 4 තියෙන්න පුළුවන්. 5 ඉලක්කම තියෙන්න පුළුවන් 6 ඉලක්කම තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ 7 නැහැ 8 නැහැ 9 තියෙන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කම් තියෙන සංඛ්‍යාවල විතරක් සමහර වෙලාවට පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මේ ඉලක්කම් එක ස්ථානයට ආවොත් ඒ සංඛ්‍යාව විතරක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකට අදාළ නැති සංඛ්‍යා ටික මම ලිව්වොත් මේකට අදාළ නැති සංඛ්‍යා ටික 2 නැහැ 2 3 7 8 මේවා ඉන්නේ නැහැ. මෙතන සංඛ්‍යා 6යි මෙතන 4යි ඔක්කොම ඉලක්කම් 10 සංඛ්‍යා 10ක් තියෙනවනේ. මේ රතු පාට ගොඩේ තියෙන සංඛ්‍යා ටික ආවොත් එයාට පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. වෙනවාමයි කියන්න බෑ. විය හැක කියන්න පුළුවන්. මෙන්න මේ ටික ආවොත් මෙන්න මේ කොළ පාට කොටස ආවොත් මේ ඉලක්කමක් එක ස්ථානයට එන සංඛ්‍යාවක් තිබුණොත් හරි මම ලියන්නම් 200 නේ පොඩි සංඛ්‍යාවක් ගමු. නැත්නම් සංඛ්‍යාව කොච්චර විශාල වුණත් ගැටලුවක් නැහැ. මම සංඛ්‍යාවක් ලියනවා මෙන්න මෙහෙම 273 මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. එහෙම නෙමෙයි කියන්නේ දැන් පූර්ණ වර්ග සංඛ්‍යාවක තේරුම දැනගන්න. ඒ කියන්නේ එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ කරලා මේක හදන්න බෑ. හරි? එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ කරලා හදන්න බෑ. දැන් මෙයාව හැදුනේ පළවෙනි ඉලක්කම හැදුනේ එක්වරක් එකකින්. දෙවෙනි ඉලක්කම දෙවරක් දෙකකින්. ගත්ත සංඛ්‍යා සමානයි. මම ඒ ටිකත් ආයෙත් වෙනම ලියන්නම්. මෙහෙම ලියන්නකො වෙනම. තොර පළවෙනි සංඛ්‍යාව හැදුණු විදියයි දෙවෙනි සංඛ්‍යාව හැදුණු විදියයි ඒ ටික මම පොඩි වගුව කරගන්න. හරි. කොට එතන හැදිලා තියෙන්නේ පළවෙනි පූර්ණ වර්ගයේ එක්වරක් එකකින් හැදුනේ. හරි. තර මම මෙතන ලිව්වොත් එහෙම එකම ಜಾති ඉලක්කම් දෙකෙන් එකයි. හරි. ওই විදිහට පල්ලෙහාට මම පෙළ ගස්සන්නම් වෙලාවක්. හරි. මෙතන දෙවරක් 2 පිළිතුර 4යි. ඊළාට 3 වරක් 3 පිළිතුර 9යි. 4 වරක් 4 4 වරක් 4 16යි. බලන්න එකම සංඛ්‍යාවනේ. ඔය වගේ ගිහිල්ලා මට එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ කරලා මේ 243 ලබා ගන්න බෑ. ඒකට හේතුව මේ අග ඉලක්කම දිහා බලලා කියන්න පුළුවන්. අග ඉලක්කම එන්න බෑ. තුනේ ඉලක්කමක් එන්න බෑ කවදාකවත්. එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ වුණාම තුනේ ඉලක්කමක් එන්නේ නැහැ. එකම ಜಾති ඉලක්කම් දෙකක්. බලන්න ගුණ කරලා නිකන් හිතලා බලන්න එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ වුණාම එක ස්ථානයකට එක එන්න බෑ. හරි. දැන් මෙතන අපි වැඩි සංඛ්‍යාවක් ගමුකෝ. එතකොට මේ 625 කියලා මම සංඛ්‍යාවක් ගන්නවා. හරි. මම ගන්නවා 625. 625 කියලා ගත්තොත් මේක රතු පාට ගොඩේ සංඛ්‍යාවක්.
රතු පාට කොටේ සංඛ්‍යාවක් නිසා මෙයාට සමහර විට තියෙන්න පුළුවන්. සමහර විට. නැත්නම් මම ගන්නවා සමහර විට 15 කියලා ගත්තොත් මේක රතු පාට කොටේ සංඛ්‍යාවක්. මේකත් රතු පාට කොටේ සංඛ්‍යාවක් 225 ගන්න. මේ රතු පාට කොටේ සංඛ්‍යා දෙකක් තමයි. මේ එක ස්ථානයේ රතු පාට කොට මෙයා ඉන්නවා. හරි. මෙන්න මේ එක ස්ථානයේ ඉලක්කම ඔය රතු පාට කොටේ ඉන්නවා. මේකෙත් ඔය පහේ ඉලක්කම ඉන්න නිසා මෙයාත් රතු පාට කොටේ තියෙන එක ස්ථානයේ ඉලක්කම. දැන් 15 හදන්න පුළුවන්ද එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ කරලා? දැන් දෙවරක් දෙකෙන් බෑ, හතරවරක් හතරෙන් බෑ, 16යි පැන්න. එතන ඉහාට නෑ තුන් වරක් තුන 9යි. ඒතර රතු පාට කොටේ සංඛ්‍යාවක් වුණාට 15 කියන සංඛ්‍යාවට වර්ග පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ වුණාට 225 බලන්න 225 පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවා. ඒකට හේතුව 225 හැදෙන්නේ 15 ගුණ කිරීම 15න් 15න් ගුණ කරා නම් 225 හැදෙනවා. එතකොට මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. නැත්නම් මම මෙතනට ගන්නම් 144. 144 ගත්තාම මේ රතු පාට කොටේ සංඛ්‍යාවක්. 15 ගත්තාම අතනත් 15 නිසා පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. මේක හැදිලා තියෙන්නේ 12 වරක් 12න්. 12 වරක් 12න් හැදිලා තියෙන්නේ. බලන්න එතකොට 12 වරක් 12න්. එතකොට 12 පූර්ණ වර්ග සංඛ්‍යාවක්ද? 14 අග ඉලක්කම 4. අග ඉලක්කම දිහා බලලා සමහර වෙලාවට කියන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවාමයි කියන්න බෑ. විය හැක සමහර විට නොවෙන්නත් පුළුවන්. මේකට තමයි ඒක උදාහරණයක්. 144 ගත්තාම එක ස්ථානීය ඉලක්කම 4. 14 ගත්තාමත් 4. ඒ වුණාට 144 පූර්ණ වර්ග සංඛ්‍යාවක් වුණත් අග ඉලක්කම 4 වුණත් 14 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ කියන්නේ 14 හදන්න බෑනේ එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ කරලා. එතකොට මෙන්න මේ කොළ පාට ගොඩේ ඉලක්කමක් ආවොත් මේ මෙතනක් කොළ පාට තියෙනවා ඒවත් මම වෙනස් කරන්න නැත්නම් පැටලෙනවනේ. හරි. කොළ පාට ගොඩේ ඉලක්කමක් ආවොත් ඒක නම් කියන්න පුළුවන් ස්ථිර වශයෙන්ම පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. කොළ පාට ගොඩේ ඉලක්කමක් එක ස්ථානයට ආවොත් ස්ථිරවම කියත හැකි ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ කියලා. කොච්චර ඉලක්කම ලොකුණක් ගැටලුවක් නැහැ. මෙන්න මේ වගේ ලොකු ඉලක්කමක් තියුණොත් දෙක. මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ වුණාට මේකට නෙමෙයි කියන්න ටිකක් අපහසුයි. මේකට නම් නෙමෙයි කියන්න අපහසුයි. හේතුව මෙයා රතු පාට ගොඩේ ඉන්න කෙනෙක්. රතු පාට ගොඩේ ඉන්න ඉලක්කමක් තමයි මේ තියෙන්නේ. රතු පාට ගොඩේ ඉන්න අය වුණාම සමහර වෙලාවට තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට නොවෙන්නත් පුළුවන්. මෙතන එක ස්ථානයේ ඉන්නේ දෙකේ ඉලක්කම එයා ඉන්නේ කොළ පාට ගොඩේ. කොළ පාට ගොඩේ ඉලක්කමක් එක ස්ථානයට આવොත් එයාට කවදාකවත් පූර්ණ වර්ගයක් නැත. පූර්ණ වර්ගයක් නැහැ කියන්නේ එයාව කවදාවත් හදන්න බෑ එකම ಜಾති ඉලක්කම් දෙකක් ගුණ කරලා. හරි. ඒතකොට මාතෘකාව විදියට ලියා ගන්න පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම කියලා මාතෘකාව ලියා ගන්න. හරි. ඒක අර්ථ ලියා ගමු. පූර්ණ වර්ගයක් වන ඔයගොල්ලෝ 8යි 2 මාතෘකාව. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම. හරි. ඒක අර්ථ කතා කරමු. ඒක අර්ථ ලියා ගන්න තරුවක් දාලා. හරි. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ පිහිටි ඉලක්කම එක ස්ථානයේ පිහිටි ඉලක්කම බිඳුව කමාවක් එක බිඳුව කමාවක් එක කමාවක් 4 කමාවක් 5 කමාවක් 6
කමාවක් 9 මෙන්න මේ ඉලක්කම් ටික ලිව්වේ රතු පාටින් 0 1 4 5 6 9 යන ඉලක්කම් වලින් එකක් බව යන ඉලක්කම් වලින් එකක් බව පහත උදාහරණය ඇසුරෙන් පැහැදිලි වේ. මෙන්න මේ ටික දාගමු. මේක 10ට යනකම් දාන්න ඕනේ. තව ඉලක්කම් දෙකක් මම දානවා. එකක් දාගමු. 10ට යනකම් ඕනේ. මෙතන ඊට පස්සේ එක්වරක් එක හරි මේ විදිහට එකේ සිට ඔන්න මම අර දැන් කිව්ව සංඛ්‍යා කොටේ තමයි මේ එක ස්ථාන තියෙන්නේ. මම අර තනි ඉලක්කම් තියෙන නිසා ඉස්සරහට බිඳුවක් දාගත්තා. එතකොට එයා 10 ස්ථාන වෙනවා. එක ස්ථානය හඳුනා ගන්න තමයි මේ විදිහට අර 0.1.4.9 කියලා දැම්මේ. හරි. එක ස්ථාන ඉලක්කම් ඔයගොල්ලත් පාටක් දාගන්න. මේ අර කියපු කාණ්ඩේ ඉලක්කම් විතරයි මෙතන ඉන්නේ. එක ඉන්න 0 ඉන්නවා, 1 ඉන්නවා, 4 ඉන්නවා, 5 ඉන්නවා, 6 ඉන්නවා, 9 ඉන්නවා. ඔය ඉලක්කම් තිබුණොත් ඒ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් හරි. ඒ ඉලක්කම් තියෙන්න පුළු මේ තියෙනවා නම් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවා කියලා කිව හැක. ස්ථිරවම කියන්න බෑ. ඒතර මේ උදාහරණ ටික ගත්තාම පූර්ණ වර්ග සංඛ්‍යාවක ඉන්න පුළුවන් ඉලක්කම් තමයි මේ තියෙන්නේ. පූර්ණ වර්ගයක සිටිය හැකි ඉලක්කම් තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. ඒකට යම් සංඛ්‍යාවක් කිව්වොත් මම මේක උදාහරණයක් විදියට වෙන සංඛ්‍යාවක් ලියනවා. බලන්න ඕනේ ඉලක්කම මෙහෙම 9 ලිව්වොත් මේකට පූර්ණ වර්ග සංඛ්‍යාවක තියෙන ඉලක්කම තියෙනවා. ඒ වුණාට පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. එතකොට මෙතනට මම 7 දැම්මොත් 7 කියන කෙනා ආවොත් අර ගොඩේ ඉන්න ඉලක්කම නෙමෙයිනේ. දැන් ඔයගොල්ලෙන් අහනවා ඔය 56387 පූර්ණ වර්ග සංඛ්‍යාවක් වේද? ස්ථිරවම කියන්න පුළුවන් නොවේ කියලා. අගේ ඉලක්කම 7 නිසා නොවේ කියන්න පුළුවන්. උඩ ඉලක්කම නම් කියන්න බෑ. ඒක වේද නොවේද කියන්න බෑ. හරි. සඳහන් කරගන්න. මෙතන ඊළඟට කතා කරන්නේ දැන් මේ ඉලක්කම් හැර තව ඉලක්කම් තියෙනවනේ. ඉලක්කම් තව සංඛ්‍යා පණ්ඩව ගන්න එපා. ඉලක්කම්. එතකොට මේකට අමතර තියෙනවා ඉලක්කම් ටිකක්. මෙන්න මේ දැන් මේකෙදි මම කතා කරේ එතනටම ගන්න. මේ රතු පාට කොටේ තියෙන ඉලක්කම් ගැන කතා කරේ. ඒ ඉලක්කම් ටික අතෑරියට පස්සේ තව ඉලක්කම් ටිකක් ඉතුරු වෙනවා. පල්ලෙන් යන්න දරුවක් දාලා 2 කමාවක් 3 කමාවක් 7 හෝ 8 2 කමාවක් 3 කමාවක් 7 හෝ 8 මෙන්න මේ කොළ පාටින් හරි 7 හෝ 8 යන ඉලක්කම් වලින් කවර ඉලක්කමක් හෝ කවර ඉලක්කමක් හෝ යම් පූර්ණ සංඛ්‍යාවක නැත්නම් යම් සංඛ්‍යාවක ලියමුකෝ යම් සංඛ්‍යාවක අපි මෙතන පූර්ණ සංඛ්‍යා ගැන විතරයි කතා කරන්නේ. වරහන් ඇතුලේ පූර්ණ සංඛ්‍යා කියලා දාන්නකො. යම් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ පිහිටයි නම්
එක ස්ථානයේ පිහිටයි නම් එක ස්ථානයේ පිහිටයි නම් එම සංඛ්‍යාව කිසි විටකත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. කිසි විටකත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. උදාහරණ ටිකක් ලියමු. එතකොට පූර්ණ වර්ග සංඛ්‍යා නොවන ඒවාට දෙන්නම්. අරකට මම දුන්නේ නැහැ පූර්ණ එකට අවශ්‍ය නැති නිසා. එතකොට 6යි 3යි. තම් 53. 53 पूर्ण वर्ग संख्या नवන සංඛ්‍යා කියලා ලියාගමු. पूर्ण वर्ग संख्या नवන සංඛ්‍යා. එතකොට මේකේ එක ස්ථානීය ඉලක්කම මම මාක් කරන්නම්. මේක ස්ථානීය ඉලක්කම මාක් කරන්න. තව එකක් 173. නැත්නම් 973. 970 දාමු. මොන්නේ 8 මේකේ 7 වෙනුවට මම දාන්නම් 4. හරි. මේ පූර්ණ වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යා. උදාහරණ. හරි. මේවට පූර්ණ වර්ගයක් නොමැත. ඊළඟ උදාහරණයක් දෙන්න. Ayasiya 32 ඊළඟට තව ඉලක්කමක් ඉන්නවනේ එයාටත් දෙන්න උදාහරණයක්. අකට 7 આવොත් ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. කොච්චර ලොකු වුණත් ගැටලුවක් නැහැ. මම පොඩ්ඩක් විශාල සංඛ්‍යාවක් දෙන්න. හරි. ඒතර මේක මේ ටික ලියා ගන්න පූර්ණ වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යා. ඒකට හේතුවක් ඇහුවොත් යම් කිසි සංඛ්‍යාවක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේද කියලා හේතුව ඇහුවාම එක ස්ථානීය ඉලක්කම් බලන්න. පූර්ණ සංඛ්‍යාවක් නේ. පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම් බලන්න. පූර්ණ සංඛ්‍යාවක් දෙන්නේ ඔයගොල්ලන්ට. ඒතර පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම දුන්නාම දැන් මේකට හේතුව අපි මෙතනම හේතුවක් ලියාගමු. ඉහත සංඛ්‍යාවල එක ස්ථානයේ ඉලක්කම මේ ටික ලියලා ඉහත සංඛ්‍යාවල එක ස්ථානයේ ඉලක්කම 2 3 7 8 වන නිසා මෙම සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා නොවේ. ඉහත සංඛ්‍යාවල එක ස්ථානීය ඉලක්කම 2 3 8 හෝ 7 වන නිසා මෙම සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා නොවේ. හේතුවක් විදියට ඉදිරිපත් කරන්න කිව්වොත් ඔන්න හේතුව. එතකොට ඉලක්කමක් දිහා බලලා කියන්න පුළුවන් මේ ඉලක්කම් එක ස්ථානයට આવොත් ඔය පාඩ කරලා තියෙන ඉලක්කම් එක ස්ථානයට આવොත් මේවා පූර්ණ වර්ග සංඛ්‍යා නොවේමයි කියලා ස්ථිරවම කියන්න පුළුවන්. ස්ථිරවම කිව හැක. සටහන් කරගන්න. අර දුන්නේ. ඉහත සංඛ්‍යාවල එක ස්ථානයේ ඉලක්කම 2 3 8 හෝ 7 නිසා එම සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා නොවේ. ඊළඟට ඉතින් අපි මේ ප්‍රථමක සංඛ්‍යා හිම පාවිච්චි කරලා අපි හොයන්න යනවා සංඛ්‍යාවක වර්ගමූලය. හරි. අපි බලමු මේක ලියා ගන්න. හරි. ඊළඟ කොටසේ තියෙන්නේ ලියා ගන්න 8යි 3 මාතෘකාව. 8යි 3 මාතෘකාව සටහන් කරගන්න. ඒකේ අර්ථය තියෙන්නේ සංඛ්‍යාවක් පූර්ණ වර්ගයක් වන විට එහි වර්ගමූලය 8යි 3 මාතෘකාව.
මේ තියෙන 8 3 මාතෘකාව සටහන් කරගන්න. මේ වර්ගමූලය කියන්නේ සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ මෙන්න මේ සංකේතයට. වර්ගමූලය කියන්නේ මේ සංකේතය. මේ දින්නේ වර්ගමූල සංකේතය. හරි. එතන අර කොක්කක් වගේ දාලා තියෙන්නේ ඒක සංකේතය වර්ගමූලයට තියෙන සංකේතය. හරි. මට මේකේ මේ ඉලක්කමක් ගන්නවා මේ විදිහට ගමු අපි. සංඛ්‍යාවක වර්ගමූලය සඳහා නැත්නම් සංඛ්‍යාවක වර්ගමූලය දැක්වීමට මෙන්න මේ ලියන්නේ මේ කොටස ලියා ගන්න සංඛ්‍යාවක වර්ගමූලය දැක්වීමට මෙන්න මේ පදේම ලියා ගන්න යන සංකේතය භාවිතා කරේ යන සංකේතය භාවිතා කරේ හරි කොක්කක් දාලා වගේ තියෙනවා හරි එතකොට 16 වර්ගමූලය ලියන්න කිව්වොත් ඒක වචනෙන් ලියලා තියෙන්නේ මේ විදිහට හරි බලමු ඒක උදාහරණ වර්ගමූලයට එතකොට සංකේතයක් තියෙනවා සංඛ්‍යාවක වර්ගමූලය දැක්වීමට තමයි ඇතුලේ ලියා ගන්න සංකේතය භාවිතා කරේ සංකේතය භාවිතා කරේ 36 වර්ගමූලය ලියන්න කිව්වොත් අපි ලියන්නේ ඒක සමාන ලකුණක් දාලා මේ වචනේන්නේ තියෙන්නේ එහෙනම් අර සංකේතය ඇතුලේ 36 ලියන්න ඕනේ 36 වර්ගමූලය කියන්නේ මෙයාට මේක අගේ අරගෙන නෑ මම 36 වර්ගමූලය ලියා දක්වන්න කිව්වොත් 36 ලියන්න ඕනේ අගේ ලියන්නේ මේ 36 වර්ගමූලය ඔය ලියලා හරි මේක බලාගෙන ඉන්න එතකොට මේ සංඛ්‍යාව ලියා ගන්න ඕනේ මේකේ අගේ ලබා ගන්න දෙනවා අගේ ලබා ගන්න 36 වර්ගමූලය ලබා ගන්න කියලා කිව්වහම එයාව ওই සංකේතය ඇතුළට දාන්න ඕනේ ඊට පස්සේ එයාව නිකන් ලියලා හරියන්නේ නැහැ එයාව ලියන්න ඕනේ එකම ඉලක්කම් දෙකක කාගේ හරි වර්ගයක් ඇසුරෙන් 36 ලියන්න ඕනේ කාගේ හරි වර්ගයක් ඇසුරෙන් එතකොට 36 කාගේ වර්ගයද කියලා හොයාගන්න ඕනේ දැන් බලන්න මෙතනින් පේනවා 36 කාගේ වර්ගයද කියලා මේ දින් එහෙනම් 36 කියන්නේ 6 වරක් 6 නිසා 6 වර්ගය හරි එහෙනම් අනිවාර්යෙන්ම මේක ලියා ගන්න ඕනේ කාගේ හරි වර්ගයක් ඇසුරෙන් අන්න වර්ගයක් ඇසුරෙන් ලියාගත්තා. එතකොට වර්ගමූල ලකුණට අර වර්ගය අයින් කරන්න පුළුවන්. එතකොට අපි පාවිච්චි කරපු ඉලක්කම තමයි මේකේ පිළිතුර. පාවිච්චි කරපු ඉලක්කම තමයි මේකේ පිළිතුර. තව උදාහරණයක් ගත්තොත් 81 වර්ගමූලය කියන්නේ සංකේතය ඇතුලේ 81 ලියන්න ඕනේ කාගේ හරි දෙවෙනි බලයක් ඇසුරෙන්. 81 කියන්නේ 9 දෙවෙනි බලය. අපි යාට පාවිච්චි කරේ දැන් සංඛ්‍යාව 9. එහෙනම් උත්තරේ 9යි. හරි. උදාහරණයක්. එකේ වර්ගමූලය ගන්න කියන්නේ. එතකොට එකේ වර්ගමූලය මෙන්න හරි. එක කාගේ ඇසුරෙන්ද ලියන්නේ? එක්වරක් එක නිසා එකයි. එකේ වර්ගමූලය එකමයි. හරි. උදාහරණයක්. 225 ඉතින් මේව හොයලා බලන්න ඕනේ මේව නම් ටිකක් ඉහළට යන ඒවා අපි දන්න එකක් ලියමු ළඟම එක්කෙනා 144 මේ දේවල් දන්නවා එහෙනම් 144 ලිව්වා වර්ගමූල ඇතුලේ දාලා කාගේ දෙවෙනි බලයේද කියලා අහුවාම එයා ලියන්න ඕනේ එකම ඒ කියන්නේ කාගේ හරි වර්ගයක් ඇසුරෙන් ලියන්න ඒ වර්ගයට පාවිච්චි කරපු ඉලක්කම තමයි වර්ගය වෙනුවට පාවිච්චි කරපු පාදය දැන් කෙටියෙන්ම කියනවා නම් පාදය තමයි 147 වර්ගමූලය කියන්නේ හරි පාදය තමයි වර්ග සංඛ්‍යාව ලිවීමට පාවිච්චි කරපු පාදය තමයි 144 සංඛ්‍යාව. මෙන්න පාදය. පාදය සහ දර්ශකය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙන්න පාදය. පාදය තමයි පිළිතුර. මේකේ පාදය එකයි එකම තමයි එකට නම් හානියක් නැහැ. මේකේ පාදය 9යි. පාදය 9යි නම් වර්ග සංඛ්‍යාවේ පාදය 9යි නම් වර්ගමූලය පාදය වේ. හරි හරි ලියාගමු එහෙනම් යම් මේ ලියන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක ලියන්න පල්ලෙන් ලියා ගන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ලබා ගැනීමට පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ලබා ගැනීමට
එම සංඛ්‍යාව වර්ගයක් ඇසුරෙන් ලියන්න වර්ගමූලය තුල ලියන්න හරි. තර මේකෙදි මම අරන් තියෙන්නේ මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ගන්න යන්නේ. එතකොට එයාව ලියලා තියෙනවා කාගේ හරි වර්ගයක් ඇසුරෙන් වර්ගමූලය තුල ලියලා තියෙනවා. තුල ලියන්න. හරි. ඉතින් අවසන් නෑ උදේ. එතකොට මේ ලියලා තියෙන්නේ වර්ගමූලය තුල. කාගේ හරි වර්ගයක් ඇසුරෙන් ලියන්න ඕනේ. 36 ලියන්න පුළුවන් එකම වර්ගය. ඉච්චරෙන් තියෙන්නේ 6 වර්ගයෙන්. එවිට වර්ගය සඳහා භාවිතා කළ පාදය කියන්නේ මේක 6 ඉලක්කම දර්ශකය කියන්නේ 2 වර්ගය සඳහා භාවිතා කළ පාදය මුල් සංඛ්‍යාවේ වර්ගමූලය වේ. එතකොට මුල් සංඛ්‍යාව කියන්නේ මම මුලින් ගත්තේ 36. හරි. 36 වර්ගමූලය ගන්න එයාව ලිව්වා කාගේ හරි වර්ගයක් ඇසුරෙන් වර්ගමූලයක් තුල ලියලා පෙන්නුවා. පෙන්නලා ඒකේ පාදය තමයි 36 වර්ගමූලය කියන්නේ. වර්ග සංඛ්‍යාවේ පාදය මුල් සංඛ්‍යාවේ වර්ගමූලය වේ. තොට වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය මේ තියෙන්නේ වර්ග සංඛ්‍යාවනේ. තොර වර්ග සංඛ්‍යාවේ පාදය කියන්නේ මෙන්න මේ රතු පාට 6. එයා තමයි මුල් සංඛ්‍යාව 36. මුල් සංඛ්‍යාව 36 වර්ගමූලය කියන්නේ එන අවසාන උත්තරය මෙතන. මෙන්න වර්ග සංඛ්‍යාවේ පාදය තමයි මේ ඉන්නේ. එයා මෙයාගේ නැත්තම් මෙන්න මෙයාගේ වර්ගමූලය. මේ තියෙන වර්ගමූලය සඳහා උත්තරේ. එතකොට මෙතන ලියන්න පුළුවන් මේ විදිහට අපි මේක ගමුකෝ 144 වර්ගමූලය කියන්නේ 144 ලිව්වා වර්ගමූල ලකුණ ඇතුලේ ඒක සමාන කරලා ලියන්න ඕනේ කාගේ හරි වර්ගයකට. ඒතර එයාගේ පාදය තමයි පිළිතුර. එයාගේ පාදය තමයි අවසාන පිළිතුර. හරි. සටහන් කරගන්න මේවා. මේ ටික සටහන් කරගන්න. මේ විදිහටම ලියන්න ඕනේ. මේ විදිහටම ලියන්න. මේ අනුමාත්‍රිකාවක් ඉදිරියට දාගමු. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක වර්ගමූලය ප්‍රථමක සාධක භාවිතයෙන් සෙවීම. ඒතර අපි දන්නවා වුණත් 36 මේ විදිහට හොයන්න කිව්වොත් විභාගෙදී අපිට ඒ ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. හරි? 36 කියන එන අපි දන්නවනේ 6 වරක් 6 කියලා. එතකොට මම මේකෙදි පෙන්නුවේ මේ විදිහට හොයලා උත්තරේ ගන්න බෑ. එතකොට මෙන්න මේ බෙදීමේ ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. එතකොට නැවතත් ප්‍රථමක සංඛ්‍යා කියන දැනුම භාවිතා වෙනවා. හරි? බලමු කොහොමද හදන්නේ කියලා. ලියාගන්න මාතෘකාව. හරි. මෙතන කරලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා. අපි ඉස්සෙල්ලා පාවිච්චි කර විදිහට ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න පටන් ගන්නකොට කුඩාම බෙදන්න පුළුවන්. බෙදිය හැකි අගයෙන් අඩුම ප්‍රථමකයෙන් පටන් අරන් ආරෝහණ පිළිවෙලට එන්න. ඒ කියන්නේ ක්‍රමයෙන් වැඩි කරගෙන එන්න කියලා කියන්නේ. තනින් තන එන්න එපා. ඒක මුල්ම පියවර. හරි. ඊට පස්සේ එයාව ලියනවා 36 වෙනුවට ලියන්න පුළුවන් මේ ගුණිතය. ඊට පස්සේ කරලා තියෙනවා අගයෙන් වටිනාකමින් සමාන කොටවල් දෙකකට වෙන් කරලා තියෙනවා. මේ වටිනාකමින් සමාන කොටවල් දෙක.
වටිනාකමෙන් සමානනේ. මෙතන වටිනාකමත් සමාන එකම අගය මෙතනත් එකම අගයනේ ඉන්නේ. ඊට පස්සේ එකම ජාතිය ගොඩවල් දෙකක් ගුණ වෙනවා කියන්නේ දැන් x ගුණ කිරීම x කියන්නේ xk වර්ගය. එතකොට එකම ජාතිය ගොඩවල් දෙකක් ගුණ වෙනවා කියන්නේ ඒ ගොඩේ වර්ගය කියලා දාන්න පුළුවන්. මේ තුන්වෙනි පියවරේදී තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට නැවතත් වර්ගමූලයට වර්ගමූල ලකුණ අයින් වුණාම වර්ගයට වර්ගමූල ලකුණ අයින් කරන්න පුළුවන්. අයින් කරලා අපි උත්තරය අරන් තියෙනවා. අපි ගාණක් හදලා බලමු කොහොමද හදන්නේ කියලා. හරි? එතකොට මම හරි මෙහෙම දෙන්නම්. ලියන්න පළවෙනි පියවර. දී ඇති පූර්ණ වර්ග සංඛ්‍යාව දී ඇති පූර්ණ වර්ග සංඛ්‍යාව දී ඇති පූර්ණ වර්ග සංඛ්‍යාව බෙදිය හැකි කුඩාම ප්‍රථමකයෙන් බෙදිය හැකි කුඩාම ප්‍රථමකයෙන් බෙදීම ආරම්භ කර බෙදීම ආරම්භ කර බෙදීම ආරම්භ කර බෙදීම ආරම්භ කර ක්‍රමයෙන් බෙදන්න ක්‍රමයෙන් බෙදන්න ක්‍රමයෙන් දුවහම ඔල බෙදාගෙන යන්න ඕනේ ආරෝහණ පටිපාටි ඒක නීතියක් නෙමෙයි නීතියක් විදියට නෙමෙයි රීතියක් විදියට පාවිච්චි කරන්න අනිවාර්ය කරුණක් නෙමෙයි ගාන වැරදීමේ සම්භාවිතාව අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් ඔය ක්‍රමයෙන් බෙදීම ආරම්භ කරන්න එසේ බෙදීමට භාවිතා කළ ඊළඟ කරුණ එසේ බෙදීමට භාවිතා කළ එසේ බෙදීමට භාවිතා කළ ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ගුණිතයක් ලෙස ලියන්න එසේ බෙදීමට භාවිතා කළ ප්‍රථමක සංඛ්‍යා ගුණිතයක් ලෙස ලියන්න මේ තියෙන්නේ ඔය ගුණිතයක් ලෙස ලියලා හරි පළවෙනි පියවරේ තියෙන්නේ ගුණිතයක් ලෙස ලියලා මේ තියෙන්නේ එතන තියෙන්නේ ගුණිතය එසේ බෙදීමට භාවිතා කළ ප්‍රථමක සංඛ්‍යා ගුණිතයක් ලෙස ලියන්න හරි ඊළඟ කරුණ ගුණිතයක් ලෙස ලියන්න කියලා කිව්වේ ඊට පස්සේ එම ගුණිතයේ ඇති ඉලක්කම් අගයෙන් සමාන කොටස් දෙකකට එම ගුණිතයේ ඇති ඉලක්කම් අගයෙන් සමාන කොටස් දෙකකට වෙන් කරන්න අගයෙන් සමාන කොටස් දෙකකට වෙන් කරන්න
එතකොට මේ කතා කරන්නේ මේ අගයෙන් සමාන කොටස් දෙකක් කියන්නේ මෙන්න කොටස් දෙකකට වෙන් කළා. මේකේ අගයත් සමානයි. මෙතනින් එන්නේත් 6යි මෙතනින් එන්නේත් 6යි. අගය සමාන වෙන්න ඕන. එතකොට සමාන කොටවල් දෙකකට වෙන් කරන්න කියන්නේ. සමාන කොටවල් කියන්නේ ප්‍රමාණයෙන් නෙමෙයි අගයෙන් සමාන වෙන්න ඕන. හරි. ඊළඟ කරුණ එය වර්ගයක් ලෙස ලිවිය හැක. එය වර්ගයක් ලෙස ලිවිය හැක. ඊට පස්සේ මේ එකම જાතිය කොටවල් දෙකක් ගුණ වීමක් තියෙන්නේ. ගුණ වීම ලියත හැකි එක ගොඩක් යටතේ වර්ගය කියලා දාලා. ඒකයි. එය වර්ගයක් ලෙස ලිවිය හැක. එය වර්ගයක් ලෙස ලිවිය හැක. ඊළඟ කරුණ මුල් සංඛ්‍යාවේ වර්ගමූලය යනු එම සමාන ගොඩක් එම සමාන කොටසක් එම සමාන කොටසකින් ලැබෙන අගය වේ. එම සමාන කොටසකින් ලැබෙන අගය වේ. මෙතන සමාන කොටස් දෙකකටනේ බෙදුවේ. එතකොට වර්ගයක් ලෙස ලියලා පෙන්නන්න ඕනේ. එතකොට මේ සමාන ගොඩක් නෙමෙයි තියෙන්නේ. එක සමාන ගොඩක අගය තමයි. මේ සමාන කොට තමයි පල්ලෙහාන් ලියලා තියෙන්නේ. මේ සමාන කොටේ අගය තමයි අර මුල් සංඛ්‍යාවේ වර්ගමූලය කියන්නේ. සමාන කොටේ අගය 6යි. ඒතර බලන්න මේ අරන් තියෙන විදිය තියෙන්නේ. හරි බෙදලා ගත්තා. ආයි විස්තරයක් කරන්නම් බෙදුවා. ඊළඟට කරේ ගුණිතයක් ලෙස ලිව්වා. සමාන කොටවල් දෙකක් වෙන් කරා. එතකොට වර්ගයක් ලෙස ලියන්න පුළුවන්. එම සමාන ගොඩක අගය ගත්තා. එක ගොඩක අගය ගත්තා. එක ගොඩක් කියන්නේ දෙවරක් 3 6යි. ඒක තමයි අර මුල් සංඛ්‍යාවේ වර්ගමූලය. හරි. අපි උදාහරණයක් බලමු ඊට පස්සේ. උදාහරණයට ලියා ගන්න 144 වර්ගමූලය ප්‍රථමක සංඛ්‍යා අසුරින් ලබා ගනිමු. 144 වර්ගමූලය ප්‍රථමක සංඛ්‍යා අසුරින් ලබා ගනිමු. මේකේ අගේ අපි ගන්න යන්නේ අපි බලමු මේකේ. හරි. මම මේක ලියලා දීර්ඝ බෙදීමක් තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවලට පාවිච්චි කරන බෙදීමක් තියෙනවා. ඒ බෙදීම යටතේ අපි කුඩා පුදුන ආකාරයේ ඒ වගේ දේවල් වෙනකොට මේකනේ පාවිච්චි කරේ. ඒ බෙදීම අපි පාවිච්චි කරනවා. බලමු මේක මම දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදන්නම නම් තුනෙන් බෙදන්නත් පුළුවන්. අපි මේක ආරම්භය අර මම කිව්ව ඉලක්කමකින් ගත්තොත් ආරම්භ කරොත් මේ ගානේ පහසුවෙන් උත්තරයක් ගන්න පුළුවන්. හරි. අපි බලමු මේක මම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම පිළිතුරක් එනවා. මෙතන එනවා 72ක් එනවා. හරි පොඩ්ඩක්. මේක දෙකෙන් බෙදලා ගත්තාම 72ක් සටහන් වෙන්නේ බලමු. 72යි අර නිවැරදිව දා ගන්න. ස්ථානකින් දා ගන්න. හරි 72යි ඊළඟට ආයෙත් මම බෙදන්න ඕනේ මේක. මෙතන එනවා බෙදලා ගත්තාම 72යි. ඊට නැවතත් මම බෙදන්න ඕනේ. අරකින් බෙදලා ඉවර නෑනේ. අවසන් වෙන්නේ නැති නිසා ආයි ඒ සංඛ්‍යාව අරන් එයාගෙන් හැකිතාක් දුරට බෙදන්න ඕන. හරි. ඊළඟට මම ආයි බෙදනවා මේක දෙකෙන්. හරි. දෙකෙන් බෙදුවාම මෙතන පිළිතුර එනවා ආයි නැවතත් දෙකෙන් බෙදුවාම 36යි. හරි. මම මේකේ මේ සලකුණ දාගත්තා. සලකුණ පස්සේ දාගන්නේ බෙදලා ඉවරනාමයි සලකුණ දාන්නේ. බෙදීමේ ලකුණ මෙතන 36යි. ඊට පස්සේ ආයි 36 නැවතත් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදන නිසා දෙකෙන් බෙදන්න. 36 දෙකෙන් බෙදුවාම තරම් බෙදන්න. එතකොට මම දැන් බෙදන්නේ 36 කියන සංඛ්‍යාව. 36 දෙකෙන් බෙදුවාම මෙතන බෙදලා ලියලා ඉන්න. බෙදුවාම එනවා 18යි. හරි ඊට පස්සේ තමයි
මේ සලකුණ ගෙනල්ලා දාන්නේ. හරි. 18යි. නැවතත් බෙදන්න පුළුවන් 18ත් දෙකෙන් බෙදන්න පුළුවන් 18 දෙකෙන් බෙදුවාම 9යි මෙතන පිළිතුර 9ක් එනවා හරි ඊට පස්සේ තමයි මේකේ අර මූල ලකුණ ගෙනහල්ලා තියන්නේ හරි මූල ලකුණ මෙතන බෙදන්න මෙන්න මේ ලකුණ ගෙනහල්ලා තියන්නේ හරි මූල ලකුණ නෙවෙයි බෙදීමේ සංකේතය ගෙනහල්ලා දැම්මා ඊට පස්සේ තමයි සංඛ්‍යාව තීරණය කරන්නේ ඊට පස්සේ සංඛ්‍යාව 3යි හරි 3 ඉලක්කම තියෙන්නේ නැවතත් 3ෙන් බෙදුවාම අර මෙතන එනවා ඉලක්කම 3යි අයි බෙදුවට පස්සේ ආයිත් ඒකත් නැවත බෙදන්න පුළුවන් ඒක බෙදුවාම ආයි 3ෙන් බෙදන්න පුළුවන් 3ෙන් බෙදුවාම අවසාන උත්තරය 1ක් එනවා හරි එකක් විදියට ඔය විදියට සටහන් වෙනවා හරි අර බෙදීම ටිකින් ටිකටම කරගෙන යන්න අර බෙදලා ගත්තාම අපිට අවසාන එනවා මෙන්න මේ විදියට බෙදලා ඉවරනාම වගේ ගුණිතයක් ලෙස ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් මේක පැත්තකින් සටහන් කරගෙන තියාගන්න. එතකොට මේක මේ ගානේ කටු වැඩක් විදියට සටහන් කරලා තියාගන්න. හරි. මෙතනින් තියාත්තා ඊට පස්සේ 144 මට නැවත ලියන්න පුළුවන්. 144 වෙනුවට මට ලියත හැකි. මේ සංකේතය ඇතුළෙමයි ලියන්න වෙන්නේ. මේ සංකේතය ඇතුළේ මම ලියනවා සමානයි දැන් 144 කියන ඉලක්කම මම අයින් කරලා එයා වෙනුවට ලියනවා අර මම මේ දෙකේ ගොඩවල් ටික අරගෙන ඔක්කොම ලියනවා දෙකේ ගොඩවල් ටිකයි තුනේ ගොඩවල් ටිකයි අරගෙන 144 වෙනුවට මට ලියන්න පුළුවන් දැන් නම් මම ලියනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 දෙකේව තියෙනවා 4ක් හරි දෙකේව 4යි තුනේවා 2යි. මෙන්න මම ලිව්වා 144 වෙනුවට වෙනම සංඛ්‍යාවක්. දැන් 6 වෙනුවට දෙවරක් තුන ලියන්න පුළුවන් වගේ තමයි 144 වෙනුවට මම 6 වෙනුවට දෙවරක් තුන මම නිකන් දෙයක් කිව්වේ. මේ වර්ගමූලයට සම්බන්ධ දෙයක් නෙමෙයි. 6 ලියන්න කිව්වොත් අපිට දෙවරක් තුන ලියන්න පුළුවන්. ඒකෙමිත් වෙන්නේ 6නේ. දැන් මේ 144 වෙනුවට මම ලියලා තියෙනවා කොටසක්. හරි. ඊට පස්සේ බලන්න. ඊට මෙයාව අගෙන් සමාන කොටස් දෙකකට වෙන් කරන්න. අගෙන් සමාන කොටස් දෙකක් කිව්වහම මේක සමාන කොටවල් දෙකකට මම දානවා. හරි. අගෙන් සමාන කොටවල් දෙකකට වෙන් කරනවා. හරි. හරි. මෙතන අගෙන් සමාන කොටවල් දෙකකට වෙන් කරාම අර වර්ගමූල ලකුණ හැමම තියෙන්න ඕනේ. හරි ඒක වෙනස් වෙන්න බෑ. හරි. වර්ගමූල ලකුණ තුල තමයි මම ලියන්නේ සමාන කොටවල් දෙකකට. මෙතන දෙකේව 4ක් තියෙනවනේ. දෙකේව 4ක් තියෙන නිසා දෙකේව දෙකක් මම ගන්නවා. අරගෙන එක තැනකට දානවා. මේ අස්සට තුනේ ඉලක්කමක් දානවා. මේ අස්සට බලන්න සමාන කොටවල් දෙකකට වෙන් කරා. එයාව මම පැහැදිලිව පේන්න මෙන්න මේ විදිය වරහණකින් වෙන් කරනවා. බලන්න දෙකේව වෙන් කරපු විදියම. මේ තියෙන්නේ සමාන කොටවල් දෙකක්. දෙකේව 4ක් තියෙන නිසා එක කොටකට දෙක බැගින් දුන්නා. තුනේව දෙකක් තියෙන නිසා එක කොටකට දෙක බැගින් දුන්නා. හරිනේ? ඒතර මේ තියෙන්නේ සමාන කොටවල් දෙකක්. හරි. ඊළඟට බලමු. එකම જાතියේව කිහිප වතාවක් වැඩි වෙනකොට දර්ශක පාඩමේ ඉගෙනගෙන තියෙනවා එකම જાති ඉලක්කම් කිහිප වතාවක් වැඩි වෙනකොට අපිට ලියන්න පුළුවන් ඒක කෙටි කරලා ලියන්න පුළුවන්. මේ එකම කොටවල් දෙකනේ ගුණ වෙන්නේ. මේකෙන් මම ලියනවා දැන් මේක දර්ශක ආකාරයට ලියනවා මෙන්න මෙහෙම. ඔන්න දර්ශක ආකාරයෙන් ලියුවා. එකම જાතියේ ගොඩවල් කිහිපයක් ගුණ වීමේදී එය ලියන්න පුළුවන් මට දර්ශක දැනුම පාවිච්චි කරලා. මම මෙතනදී පාවිච්චි කරේ දර්ශක දැනුම. හරි. දර්ශක දැනුම පාවිච්චි කළා මම ලිව්වා ඔන්න වර්ගයක් ඇසුරේ. යම් කිසි සංඛ්‍යාවක වර්ගයක් ඇසුරෙන් ලිව්වා. එතකොට මේකේ මේ සමාන ලකුණු ටික කෙලින් දා ගන්න. ඔලා එන්න ඕනේ. හරි. तर මේකේ තියෙනවා
මේක ගෙනින් එන්න ඕනි. මේ ගාන පැහැදිලි. හරි. සමාන ලකුණු ටික ගෙනින් එන්න ඕනි. එතකොට මේකේ වර්ගමූලය කියන්නේ මේ ඇතුලේ තියෙන ඉලක්කම් වල බලන්න ඊළඟ පියවරේදී මම කරනවා පොඩි වෙනසක් කරනවා. මේකේ ඔක්කොම ඉලක්ක මේකේ සමාන ලකුණ අරගෙන වර්ගමූල ලකුණ මම අයින් කරනවා. වර්ගමූල ලකුණ අයින් කළා මම ලියන්නේ මේ වරහන තුල ඇතුලේ ඉන්න ඉලක්කම්. වර්ගමූල ලකුණ සහ වර්ගය අයින් කරනවා. බලන්න වර්ගමූල ලකුණ සහ වර්ගය අයින් කරනවා. එතකොට මේකෙන් පිළිතුර එනවා. මේකේ ඇතුලේ ඉන්න ඉලක්කම් ටික ගුණ කරාම ඔයගොල්ලෝ දන්නවා. අගය මොකක්ද කියලා 2 වරක් 2 4යි 4 වත් 3 12යි කියලා අවසාන උත්තරය අපිට ගන්න පුළුවන් 144 වර්ගමූලය 12යි කියලා ගන්න පුළුවන් මෙන්න මේ පාවිච්චි කරපු ක්‍රමය. හරි. මේ ක්‍රමයෙන් ගන්න පුළුවන්. හරි. සටහන් කරගන්න. මේ එක ළඟට ගන්න මේවා. මට මේ සමාන ලකුණු ටික එක ළඟට ගන්න බෑ. හරි. ඔයාලා සමාන ලකුණු ටික එක ළඟට ගන්න. එක පෙළට හදා ගන්න ඕනේ. මේකේ මගේ අඩු වෙලා ගිහිල්ලා තියෙන ඉන්නේ නැහැ. හරි. සටහන් කරගන්න මේ විදිහට. අනිවාර්යෙන් සමාන ලකුණු ටික නම් ගන්න. එක කෙලින් ගන්න. ඒතර අවසාන උත්තරය ඇවිල්ලා තියෙනවා ওই විදිහට. හරි. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිව්වා සමාන ගොඩවල් දෙකයි. ඒ ගොඩවල් දෙකක් නිසා ගොඩවල් දෙකක් එකට ගුණිතයන්න දෙන්නේ. ಗುಣ වෙනකොට එයා ලියතයි දර්ශක දැනුමින් ඊට පස්සේ වර්ගමූලය ඇතුලේ වර්ගය සහ වර්ගමූලය තියෙනවා. මේ වර්ගමූලය මෙයාට කියන්නේ වර්ගය. සංකේතයට කියන්නේ මේ සංකේතයට කියන්නේ වර්ගමූලය. වර්ගයට වර්ගමූලය ඉවත් වෙලා ගිහිල්ලා ඉවත් වෙලා අවසානයේ වරහන තුල විතරක් ඉන්න සංඛ්‍යා ටික ලිව්වාම පිළිතුර ලබා ගන්න පුළුවන්. සටහන් කරගන්න. මේ කටු වැඩක් විදිහට අරක පැත්තෙන් සටහන් වෙන්න ඕන. අනිවාර්යෙන් එක පැත්තෙන් සටහන් වෙන්න ඕන. මේ බෙදීම. හරි. අපේ ගානට තියෙන සංඛ්‍යාව මේ වෙලාවේ 784. 784. එතකොට මම මේක ඇතුළේම දෙකෙන් බෙදෙන නිසා ගැටලුවක් නැහැ. මම මෙතන ලියනවා 784 දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදුවා මෙතන එනවා 3යි ඉතිරි 1යි ඊට පස්සේ 9යි ඉතිරි නෑ 2යි. හරි. ඊළඟට මම ආයි නැවත මේක දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවානේ. බෙදෙන නිසා දෙකෙන් බෙදනවා. මම මේ හරියට අරන් බෙදන්නේ. දෙකෙන් බෙදුවාම 3ට 3ට තියෙන්නේ 1යි ඉතිරි 1යි 19ට 9යි ඉතිරි 1යි 12ට 6යි. නම් මෙතන 196යි. නැවතත් මම ආයි බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවාම 19ට 9ට එකට නෑ 19ට තියෙනවා 9ක් ඉතිරි 1යි 16ට 8යි. ඊළාට ආයි මා ඉලක්කමක් විදියට දෙකේ ඉලක්කම ගත්තා මෙතන එනවා 4යි 9යි 49. 49යි දෙකෙන් බෙදන්න බෑ. ඊළඟ ඉලක්කමට මාරු වෙන්න වෙනවා. ඊළඟ ඉලක්කම 3 3ෙන් බෙදෙන්නෙත් නෑ. 4ෙන් ඊළඟ ප්‍රථමකයේ තියෙන්නේ 5 5ෙන් බෙදෙන්නෙත් නෑ. ඊළඟ ප්‍රථමකයේ තියෙන්නේ 7 7ෙන් තමයි බෙදෙන්නේ. දැන් ඉලක්කම දැක්කම හිතා ගන්න පුළුවන් මෙතනට 7යි. ඊට පස්සේ 7 බෙදන්නේ ආයි නැවතත් බෙදන්නේ 7ෙන්. 7ෙන් බෙදුවාම මෙතනට එනවා අවසානයේට 1යි. එහෙනම් මේක ගුණිතයක් විදියට ලිව්වොත් පිළිවෙලින් මම ලියන්නම්. දෙකේව තියෙනවා 4ක්. අර ගාන විදියටමයි. 2යි 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 ඊළඟට 7යි 7යි. මේක සමාන කොටවල් දෙකකට දැම්මහම දෙකේ කොටයි. දෙකේව 2යි 7යි.
දෙකේව 2යි 7යි නැවතත් සමාන ගොඩක් විදිහට මේක වෙන් කරනවා. මෙන්න එක ගොඩක් සමාන ගොඩක් මේ වගේම තව ගොඩක් තියෙනවා. ආයි තියෙන්නේ ಗುಣ කිරීම වරහණක් ඇතුලේ 2 ಗುಣ කිරීම 2 ಗುಣ කිරීම 7. හරි. මේ විදිහට තියෙන්නේ. එතකොට සමාන කොටවල් දෙකක් තියෙන නිසා මට ලියන්න පුළුවන් ඒක සමාන කොටවල් දෙකක් නිසා එයාව ලියත හැකි කාගේ හරි එකම જાති කොටවල් දෙකක් නිසා වර්ගයක් විදිහට ලියත හැකි. ඊළඟට අවසානයේ මේ වර්ගමූල ලකුණට වරහණයි වර්ගමූල ලකුණට වර්ගයේ ඉවත් වෙලා වරහණ තුල ඉන්න සංඛ්‍යා ටික විතරක් ගත්තා. අර සමාන කොටක ඉන්න සංඛ්‍යා ටික ගත්තා. මේ ටික නැවතත් සුළු කරාම එනවා 2 වරක් 2 4යි 4 ඒවා 7ක් කියන්නේ උත්තරය 28යි අවසාන පිළිතුර. හරි. සටහන් කරගන්න. හදමුනේ තියෙන මේකේ අනිවාර්යයෙන්ම පැත්තකින් සටහන් වෙන්න ඕනේ මේ හදන ක්‍රමය. එක සටහන් කරගන්න. කොහේ හරි ලියන්න අවශ්‍ය නැහැ. කටු වැඩක් විදිහට ලියන්න යන්න එපා. එතකොට ඒක අයින් කරගන්න එපා. මෙන්න මේ කොටස පැත්තක සටහන් වෙන්න ඕනේ. සටහන් කරගන්න මේ ගාන. මෙතන තියෙනවා පූර්ණ වර්ග නිරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගමූලය නිරීක්ෂණය කියන්නේ පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක වර්ගමූලය නිරීක්ෂණය මගින් හොයන්න පුළුවන්. මේ කිසිදු ගණනය කිරීමකින් තොරව හොයන්න පුළුවන්. හැබැයි ගණනය කිරීමක් කියන්නේ මේ විදිහට බෙදන්නේ නැහැ. ගණනය කිරීමක් කරන්න වෙනවා. පොඩි ගණනය කිරීමක් කරන්න වෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යාව තමයි මෙයාගේ වර්ගමූලය වෙන්නේ කියලා. හරි. එතකොට ඒකට කරන්න තියෙන එක ස්ථානයේ ඉලක්කම අනුව තමයි මේක තීරණය වෙන්නේ. හරි. එන්න බලන්න වගුවක් තියෙනවා මේක. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම. යම් කිසි සංඛ්‍යාවක් පූර්ණ වර්ගයක් වෙනවා නම් ඒකේ අනිවාර්යයෙන්ම ඉන්නේ මේක තියෙන නිසා වෙනවා කියන්නේ වුණොත් පූර්ණ වර්ගයක් වුණොත් එක ඉන්නවා එක්ක 4 ඉන්නවා නැත්නම් 5 ඉන්නවා 6 9 බිඳුව. මෙන්න මේ ඉලක්කම් එන්න ඕන. එතකොට වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම. වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම කියන්නේ දැන් මම මේක ගන්න දැන් 144 ගැන මම මෙතන කතා කර උදාහරණය මම කතා කරේ හරි මේ තියෙන්නේ 784 ගැන කතා කරේ. එතකොට 784 වර්ගමූලය මම ඔයගලන්ට සටහන් කරා මේ හරි. මේකේ මේ වගුවට මම ඔය ටික දාගත්තොත් හරි 784 වර්ගමූලය ආවේ 28යි. මේ බලන්න මෙයාගේ එක ස්ථාන ඉලක්කම මේ දින්නේ මෙයාගේ එක ස්ථාන ඉලක්කම තියෙනවා. මෙතන එක ස්ථාන ඉලක්කම යාගේ මේ දින්නේ එක ස්ථාන ඉලක්කම. එතකොට මෙන්න මේ වර්ගමූලයේ එක ස්ථාන ඉලක්කම. වර්ගමූලයේ එක ස්ථාන ඉලක්කම 8. එතකොට මෙතන මගේ සංඛ්‍යාව උනේ 784 තමයි මගේ සංඛ්‍යාව උනේ. එතකොට මේකේ 784 කියන කෙනා අයිති වෙන්නේ මේ මුකුත් ලියන්න එපා මේක ලබන සතියේ මම කතා කරනවා. මේ කොටස දැන් කතා කරන්නේ. එතකොට යාව අයිති වෙන්නේ මෙන්න මෙතනට. 784 අයිති වෙන්නේ මේ දෙවණියට. ඇයි එක ස්ථාන ඉලක්කමනේ. ගැන කතා කරේ එක ස්ථානයේ ඉලක්කම 784 සතහන්. එක ස්ථානයේ ඉලක්කම මෙන්න බලන්න මේ 4නේ තියෙන්නේ. මෙතන 4 ඉලක්කම තියෙන්නේ. මේ එක ස්ථානයේ ඉලක්කම තමයි මේ තියෙන්නේ. එතකොට මෙයාගේ වර්ගමූලය මම ලිව්වොත් මේ පැත්තට අයිති වෙන්නේ යාගේ වර්ගමූලය. එයාගේ වර්ගමූලය 28යි. හරි. 144 ගත්තොත් මේ බලන්න 144 එයාගේ එක ස්ථානයේ තමයි මේ ඉන්නේ. මෙතන ඉන්නවා එක ස්ථානේ. මේකේ මෙන්න එක ස්ථානේ මේක ස්ථානයේ ඉලක්කම. හරි. ඉන්න එක ස්ථානයේ ඉලක්කම. ඒතර එයාගේ වර්ගමූලය කියන්නේ මෙන්න මෙයාගේ වර්ගමූලය කියන්නේ 12යි. එයාගේ වර්ගමූලය 12යි.
පැහැදිලි? හරි. මේ සංඛ්‍යාවේ වර්ගමූලය 12ක් තියෙනවා. ඒතර බලන්න මේ ඉලක්කම් දෙක දිහා බලන්නකො 12 සහ 28. 12 එක ස්ථාන ඉලක්කම මොකද්ද? එතකොට මේ එක ස්ථාන ඉලක්කම වර්ගමූලයේ එක ස්ථාන ඉලක්කම කිව්වම මෙතනට දාන්නේ මම 8. මෙතනට දාන්නේ 2. එතකොට බලන්න වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම අනුව අපිට තීරණය කරන්න පුළුවන් වර්ග සංඛ්‍යාවට මොනවද දෙන්නේ කියලා. 28 ආවොත් 28 වැඩි කිරීම 28 කියන්නේ අගට 4 එන්නේ. මම මේක උදාහරණ ටිකක් මෙහෙම දෙන්නම්. හරි. බලමු. මේ ටික බලමු. මේක ලබන සතියේට කතා කරන්නේ. දැන් පොඩි මතක් කිරීමක් විතරයි. හරි. මම මෙතන ලිව්වොත් 12 ගුණ කිරීම 12. අලින 12 ගුණ කිරීම 12. උත්තරය 144යි. ඒ වගේම 28 ගුණ කිරීම 28 කියන්නේ 784යි. හරි. ඒතර බලන්න මෙන්න එක ස්ථාන ඉලක්කම් තමයි මේ. මේ වර්ගමූලයේ එක ස්ථාන ඉලක්කම. මේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම. එතකොට යම් කිසි සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 8 වුණොත් හරි එකම ජාතිය සංඛ්‍යා දෙකක් 28 38 38 38 48 48 ගුණ කරොත් අගට එන සංඛ්‍යාවේ ඒ හැදෙන සංඛ්‍යාව 28 28න් ගුණ කරත් 38 38න් ගුණ කරත් 18 18න් ගුණ කරත් 58 58න් ගුණ කරත් මම ලියන්නම් මේකේ එහා පැත්ත සම්පූර්ණ වෙලා නැහැ 58 58න් ගුණ කරත් මට ලියන්න පුළුවන් මට මේ ඉලක්කම් ටික මම ලියන්නේ නැහැ. හරි. මෙතනින් මොනවද එන්නේ කියලා ලියන්නේ නැහැ. මම හිතනක් දාන්න. හරි. මේ ඉලක්කම් ටික ලියන්නේ නැහැ. මට ඒ වුණාට ලියත හැකි මේකේ එන උත්තරේ එක ස්ථාන ඉලක්කම අනිවාර්යෙන් 4. අනිවාර්යෙන් 4. මේකෙත් අනිවාර්යෙන් 4. මම මෙතන ගුණ කරනවා 62 ගුණ කිරීම 62. අගට එන ඉලක්කම ලියත හැකි පිළිතුරේ අග ඉලක්කම 4යි. පිළිතුරේ අග ඉලක්කම 4යි. මෙතන 72 ගුණ කිරීම 72. පිළිතුරේ අග ඉලක්කම 4යි. හරි. පිළිතුරේ අග ඉලක්කම 4යි මම මෙතන ඒව දන්නේ නැහැ. එක ස්ථානයේ කියන්න පුළුවන් මට 4යි කියලා. ඒතර බලන්න මේ 4 ලැබෙන අවස්ථාව. හරි. ඒතර තව එකක් මම පෙන්නන්නම්. මේකේ තව උදාහරණයක්. ගන්නම් 19 ගුණ කිරීම 19 මේකේ අගට එන ඉලක්කම මට කියන්න පුළුවන් අගට එන ඉලක්කම 9 9 අරන් එයාට එන ඉලක්කම දාන්න 81න් 1 19 ගුණ කිරීම 19 ඒ වගේම ඔය ඕන ගානක් ගන්න පුළුවන් මම ගන්න 29 ගුණ කිරීම 29 ගුණ කිරීමෙන් 29න් ලැබෙන පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම 9. තව එකක් ගන්න. 51 ගුණ කිරීම 51. එක ස්ථානයේ පිළිතුරේ ඉලක්කම 1යි. හරි. ඒ වගේම 61 ගුණ කිරීම 61කින් එන්නේ එක ස්ථානයට 1යි. තව ඉලක්කම් ටිකක් ගන්න. 14 ගුණ කිරීම 14න් එක ස්ථානයට එන්නේ 6. 24 ගුණ කිරීමෙන් 24න් එන්නේ 6. 94 ගුණ කිරීමෙන් 94ට එන්නේ පිළිතුරේ එක ස්ථානීය ඉලක්කම 6. ඒ වගේම 6 ලැබෙන තැන් තියෙනවා තව අග ඉලක්කම යම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 6 වුණොත් ඒ જાතිය සංඛ්‍යා දෙකක් ගුණ කරොත් එම සංඛ්‍යාවෙන් ගුණ කරොත් අග ඉලක්කම 6. 46 46න් ගුණ කරාම එන්නේ 46 ගුණ කිරීම 46 කියන්නේ එක ස්ථානයට 6 එන්නේ.
හරි. මෙන්න මේ එක ස්ථානයේ ඉලක්කම සහ එක ස්ථානයේ ඉලක්කමයි වර්ගමූලයේ ඉලක්කමයි අතර සම්බන්ධතාවයක් ගන්න යන්නේ ලබන සතියේ කතා කරනවා මෙන්න මේක. හරි මේ හොඳට බලා ගන්න මේ කියන්නේ මොකද්ද පූර්ණ වර්ග වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම. යම් කිසි පූර්ණ වර්ග සංඛ්‍යාවක් තියෙනවා එයාගේ එක ස්ථානයේ ඉලක්කමයි වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. මෙන්න මේ වගේම පෙන්වලා තින්නේ ඒක. හරි. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම එක වෙන්න අවස්ථා තියෙන්නේ වර්ගමූලයේ ඉලක්කම 1 හෝ 9. 2 හෝ 8 නම් පූර්ණ වර්ග සංඛ්‍යාවේ ඉලක්කම එක ස්ථානයේ ඉලක්කම 4. මේ වගේ ඔන්න කොටස් කීපයක් තියෙනවා. බලන්න 17 ගුණ කිරීම 17න් එන්නේ එක ස්ථානයට 9. 27 27න් 7ක් 7. 67 67න් ගුණ කරාම හරි එක ස්ථානයේ ඉලක්කම මේ බලමු අපි මම මේක බලන්න මේ කැල් එකක් දාලා දෙන්න. හරි. මම මෙහෙම ගමු. පොඩි වෙලාවක් තියෙන බලමු. ඔයාලට ඉලක්කම් ටිකක් අරන් පෙන්නන්න මෙහෙම බලමු. මම ගුණ කරනවා 17 17 ගුණ කිරීම 17 මම මෙතන සංඛ්‍යාවක් ගන්නම්. හරි මේ තියෙන්නේ 17 ගුණ කිරීම 17න් එන පිළිතුර ගන්න යන්නේ. හරි. ඒතර මෙතන 17 17න් ගුණ කරාම එනවා මෙන්න බලන්න සමාන ලකුණු දැම්මාම ඔන්න. හරි. 17 27 57 77 97 67 එයාගෙන්ම ගුණ කරලා අපි උත්තරයක් ගමු. මේ තියෙන්නේ 17 17න් ගුණ කරාම හරි මේ තියෙන්නේ බලන්න. ඇවිල්ලා තියෙන ඉලක්කම් දිහා බැලුවාම ඔයගොල්ලන්ට පේනවා අවසාන ඉලක්ක. මම මෙතනට දාන්නම් 13. 13 දැම්ම බලන්න 169යි. මෙතනට 23 23 දැම්ම. 93 63 103 හරි ඉදමදි. මේ ටික ලබනදී මම කතා කරන්න. හරි. ඒතර මේ පොඩ්ඩක් බලා ගන්න මේ මොනවද කියන්නේ කියලා මේක දැන් වචනෙන් පැහැදිලි කරන්න ගියාම ටිකක් අපහසුයි. හරි. ඒතර වචන ගොඩක්. මේකේ බලන්න මේ මොකද්ද කියලා තියෙන්නේ පූර්ණ වර්ග වන සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම ගැන කතා කරලා. පූර්ණ වර්ග වන සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම වර්ගමූලයේ එක ස්ථානීය ඉලක්කම අතර සම්බන්ධතාවයක් අරගෙන. හරි. එතකොට මේකෙදී අපි කතා කරන්නේ නිරීක්ෂණය කිරීමෙන් වර්ගමූලය හොයන්න. නිරීක්ෂණය කිරීමෙන් වර්ගමූලය කියන කොටස ලබන සතියේ කතා කරනවා. බලන්න මේකේ මේ බලන්න මෙතනින් එහාට තියෙන උදාහරණ බලන්න. එතකොට ඔයගලන්ට හදන්න පුළුවන් ගණන් තියෙනවා. මෙතන අභ්‍යාසය 8යි 3 දක්වා අභ්‍යාසය කරන්න පුළුවන්. 8යි 3 දක්වා අභ්‍යාසය කරන්න පුළුවන්. ඒ වගේම ටියුට් එකෙත් ගණන් තියෙනවා. ටියුට් එක අරගෙන ඒකෙත් සම්පූර්ණ කරන්න හැකි හැම තැනටම තියෙන ගණන් ටික ඔක්කොම හදන්න. හරි. ටියුට් එකෙත් ඔයගොල්ලෝ තියෙනවා. එතකොට මේකේ අභ්‍යාස මන් දාලා කොටස් ටික බලන්න බෑ. හරි. ටියුට් එක ගන්න. ටියුට් එකෙත් සම්පූර්ණ කරන්න. හරි. ගැටලුවක් ආව කතා කරන්න. මේ ලබන සතියේ දැන් පටන් ගන්නකොට ගැටලු තියෙනවා නම් මුලදීම ඒව සාකච්ඡා කරමු. හරි. මේ මැදි සාකච්ඡා කරන්නේ නැතුව මුලදී සාකච්ඡා කරමු. හරි මොනාර ගැටලුවක් තියෙනවා පිටු අංකෙත් එක්ක කියන්න. හරි. එහෙනම් අද ක්ලාස් නතර කරනවා ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. ලබන සතියේ පන්ති 11ට පටන් ගන්න. හරි. අපි ඉදිරියේදී පන්ති පටන් ගන්න වෙලාව කියන්න. හරි. ඒ කියන්නේ දිනේ මේ මාසේ පටන් ගන්න උත්සාහ කරනවා සාමාන්‍ය පන්ති. හරි. බලමු. හරි. අද නතර කරනවා එනවා. මට නෝට් එකේ වන්න. ඉඳලා මේ පාඩමම ඉතුරු කොටස කරගෙන යනවා ලබන සතියේ. හරි. එහෙනම් නතර කරනවා අදට.